නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දෙනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. වාසනාවන්ත සදහවත් පින්වතුනේ, අපේ ජීවිතය ඇතුළේ පින්වතුනේ සම්බුද්ධ පූජාව පූජා කිරීම කියලා කියන්නේ කරගන්න ලැබෙන හරි දුර්ලභ පින්කමක්. බුද්ධ පූජාව පූජා කරන්න ලැබෙනවා කියලා කියන්නේ මිනිසෙකුගේ ජීවිතේ දුර්ලභයි. හැමෝම සම්බුද්ධ පූජා පූජා කරන්න උනන්දුනේ. හැමෝටම සම්බුද්ධ පූජාවල් පූජා කරන්නට අවස්ථාවක් නෑ. ඇතැමකුට සම්බුද්ධ පූජාව සම්බන්ධයෙන් හිත පහදින්නේ නෑ. සමහරු වාද විවාද කර කර ඉන්නවා බුද්ධ පූජාව දැන් පූජා කරලා වැඩක් නෑ, මේ කාලේ බුදුරජාණන් වහන්සේ ජීවමානව නෑ කියලා. ඔයගෙන ඔයක මතිමතාන්තර තියෙනවනේ. ඒවා අතරේ පිංගුතුනේ යම් කෙනෙකුට බුද්ධ පූජාව පූජා කරන්නට හිතෙනවා නම්, මං දිනපතා බුද්ධ පූජාව පූජා කර කර ඒ පින රැස් කරගන්න ඕන කියලා අදහසක් තියෙනවා නම්, ඒකේ මනුස්සයාගේ ජීවිතේ හරි වටින අදහසක්. බුදු කෙනෙකුට සම්බුද්ධ පූජාව පවත්වනවා කියලා කියන්නේ ජීවිතේ කරගන්න ලැබෙන දුර්ලභ පින්කමක්. අද මේ අහන බණපදේ නිතර බුද්ධ පූජාව පූජා කරන පින්වතුන්ලා හරි ආසාවෙන් අහන්න ඕන බණපදය. බුදුරජාණන් වහන්සේගේ උතුම් ගුණකඳ අද මේ ධර්මයෙන් අහන්න ලැබෙනවා. බුද්ධ පූජාව පූජා කරන පින්වතෙකුට මං කරන බුද්ධ පූජාව කොච්චර මහත් ඵලයිද, කොච්චර මහානිසංසද, අනේ මේ බුදුරජාණන් වහන්සේගේ කොච්චර ගුණ තියෙනවාද කියලා ගොඩාක් හිත පහදින ධර්මයක්. සුන්දරික භාරද්වාජ සූත්‍ර දේශනාවයි අද අපි ඉගෙන ගන්නේ. මේ දේශනාව වෙනුවෙන් අද දවසේ දායකත්වයෙන් දරනු ලබන්නේ පින්වත් ලක්ෂ්මන් වීරතුංග මහත්මයා සහ පින්වත් නාලනී රොද්රිගෝ මහත්මිය යන දෙපළ. මීට වසරකට ඉහතදී මිය පරලෝ යන්ට යෙදුණු පින්වත් එව්ජින් ප්‍රනාන්දු මෑණියන්ටත්, පින්වත් විල්ෆ්‍රඩ් රොද්රිගෝ සහ ඉන්ද්‍රසේන වීරතුංග යන පියවරුන්ටත් මේ සියලු පින් අනුමෝදන් වෙලා ඒ ඥාතීන් පරලෝ වශයෙන් සැපේටම පත්වෙත්වා කියන ප්‍රාර්ථනාවෙනුයි අද මේ උතුම් ධර්ම දානමය පින සිද්ධ කරන්නේ. පිංගුතුනි, එක කාලෙක අපගේ ලෞතුරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කෝසල ජනපදයේ වැඩ හිටියා සුන්දරිකා කියන නදී තීරේ. සුන්දරිකා කියලා පොඩි නදියක් තිබුණා. ඒ නදී තීරේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉද්දී ඔය නදී තීරයට වෙන්ට බ්‍රාහ්මණවරු නොයෙක් පුද පූජා කරනවා. එදා සුන්දරික භාරද්වාජ කියන බ්‍රාහ්මණයා සුන්දරිකා නදී තීරයට ඇවිත් හිටියා ගිනි පුදන්න. ඒ ගිනි පිදීමේ කටයුතු ඔක්කොම ඉවර කරලා ඔහු අවසානයේ අර ගිනි පූජාවට, අග්නි පූජාවට පාවිච්චි කරපු වෙනම පායාසයක් කියලා කියන්නේ කිරි ආහාර. කිරි ආහාර පූජාවක් තිබුණා. මේ කිරි ආහාර පූජාවේ අග්‍ර කොටස කවුරු හරි බ්‍රාහ්මණයෙකුට දෙන්න ඕන කියලා වටපිට බැලුවා. ඒක සාමාන්‍යයෙන් මේ ගිනි පූජා කරපුවම, ගිනි පිදීම් කරපුවම සම්ප්‍රදාය. අග්නිහෝම පූජාවේ අග්‍රභාගය බ්‍රාහ්මණයෙකුට දෙනවා.
මේ සුන්දරික භාරද්වාජ බ්‍රාහ්මණයා කියලා කියන්නේ ගෞතම ශාසනයේ පිහිට පිරිසන්න ලබන්න තරම් පින් තිබ්බ කෙනෙක්. ඔහුගේ පින දැකලා තමයි බුදුරජාන් වහන්සේ මේ සුන්දරිකා නදී තීරයට වැඩම කළේ. බුදුරජාන් වහන්සේ එහි වැඩ හිටියේ පින්වතුනි සිවුරෙන් හිස වහගෙන. සිවුරෙන් හිස වහගෙන පණගක් බැඳලා වාඩි වෙලා බුදුරජාන් වහන්සේ ඉන්නවා. අර පායාස දානෙත් අරගෙන සුන්දරික භාරද්වාජ බ්‍රාහ්මණයා බ්‍රාහ්මණෙක් ඉන්නවාද කියලා බලනකොට හිස වසාගෙන ඉන්න බුදුරජාන් වහන්සේව දැක්කා. දැකලා එතෙන් ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේගේ අර වැසූ හිස ඉවත් කළා. සිවුර ඉවත් කළා. සිවුර ඉවත් කරපු ගම මෙයාට කියුණා අයියෝ මේ හිස මුඩු කරපු කෙනෙක් නේ. හිස මුඩු කරපු කෙනෙක් නෝය මෙයා කියලා හැරිලා යන්න හැදුවා. ඒ හිස මුඩු කළා කියලා කියන්නේ මේ බ්‍රාහ්මණෙ නෙමෙයි ශ්‍රමණයෙක්නේ. ශ්‍රමණ කියලා කියන්නේ බ්‍රාහ්මණවරුන්ගේ ආගම අනුව නම් අන්‍යයා ගන්නෙ. එතකොට කල්පනා කළා මෙයාට දානේ දීලා හරියන්නේ නැහැ කියලා හැරිලා යන්න හැදුවා. හැරි යන ගමන් ආයෙ එකපාර හිතුණා මේ සුන්දරික භාරද්වාජට නෑ ඉතින් හිස මුඩු කරපු බ්‍රාහ්මණවරුත් ඉන්න බැරි නෑනේ. මං කෝකටත් අහලා බලන්න ඕන මෙයාගේ කුලේ මොකද්ද? මෙයාගේ ගෝත්‍රය මොකද්ද? බුදුරජාන් වහන්සේගේ ළඟට ඇවිල්ලා මේ සුන්දරික භාරද්වාජ අහනවා ඇත්තටම භවත ඔබ කවුද? ඔබේ ගෝත්‍රය මොකද්ද? එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා බ්‍රාහ්මණ ඔබ ඔය වැරදි එකක් නොවෑ අහන්නේ. බ්‍රාහ්මණය කුලේ මොකද්ද? ඔබේ ගෝත්‍රය මොකද්ද? මේ බ්‍රාහ්මණයේද? මේ මොනවද ඔබ අහන්නේ? ඔබ ඇසියෙන්ම ඇසිය යුත්තේ චර්යාව නොවේද? ගත කරන ජීවිතේ යහපත්ද අයහපත්ද කියලා නෙවෙයි දැසිය යුත්තේ. ඔබ මේ අහන්නේ නිෂ්ඵල දෙයක්නේ. එහෙම කිව්වා. එහෙම කියපු ගමන් මේ සුන්දරික භාරද්වාජ බ්‍රාහ්මණයාට හිතෙනවා ඇත්තනේ. මම මේ නොඇසිය යුත්තක් නේ ඇහුවේ. අහන්න ඕනේ කුලේ නෙමෙයි. අහන්න ඕනේ ගෝත්‍රේ නෙමෙයි. අහන්න ඕනේ සිත කය වචනයෙන් කරන්නේ මොකද්ද? ගුණවත් ජීවිතයක් ගත කරනවද? වැදගත් ජීවිතයක් ගත කරනවද? සුචරිතවත් ජීවිතයක් ගත කරනවද? ඒකනේ වැදගත්. සුන්දරික භාරද්වාජට හිතෙනවා අපේ මේ බ්‍රාහ්මණවරු අතරේ ඉන්නවා ප්‍රාණඝාත කරන අය. බ්‍රාහ්මණවරු අතරේ ඉන්නවා හොරකම් කරන අය. බ්‍රාහ්මණවරු අතරේ ඉන්නවා අනාචාරයේ හැසිරෙන අය. බ්‍රාහ්මණවරු අතරේ ඉන්නවා බොරු බේගල් කියන අය. බ්‍රාහ්මණවරු අතරේ ඉන්නවා මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අය. බ්‍රාහ්මණ කියාගෙන හිටියට චර්යාව සෞත්තුයි. ඇත්තේ මැසිය යුත්තේ චර්යාවමනේ. එතකොට මේ සුන්දරික භාරද්වාජ බ්‍රාහ්මණයා කියනවා ශ්‍රමණය ඔබ මට කියා දෙන්න කවරෙකුටද දම්පැන් පූජා කරන්න සුදුසු? කවරෙකුට පුදන දාණයද මහත්ඵල මහානිසංස ගෙන දෙන්නේ? අන්නේ මොහොතේ බුදුරජාණන් වහන්සේ විසින්ම බුදුගුණ හරි ලස්සනට විස්තර කළා. ඒ බුදුගුණ විස්තරය තමයි පින්වතුනි අපි මේ සුන්දරික භාරද්වාජ සූත්‍රයේදී මූලිකව ඉස්මතු කරගෙන ශ්‍රවණය කරන්නේ. මේ බුදුගුණ තියෙන්නේ ගාථාවෙන්. ඒ නිසා අපිට මේ සූත්‍ර ධර්මයේ ශ්‍රවණය කරන ගමන් මේ මිහිරි ගාථා සජ්ජායනා කරන්නත් පුළුවන්. පින්වතුන්ලටත් මේ ගාථා තිරේ දර්ශනය වෙනවා. බුදු කෙනෙකුගේ ගුණ අපිට මේ කටවල වලින් සජ්ජායනා කරන්න ලැබෙනවා කියලා කියන්නේ කොච්චර ලාභයක්ද? ඒ නිසා පින්වතුන්ලාත් මාත් සමගම මේ ලස්සන ගාථා සජ්ජායනා කරන්න. යේකාමේ හිත්වා අබිභුය්‍යචාරී යෝ වේදි ජාති මරණස්ස අන්තං පරිනිබ්බුතෝ උදක රහදෝව සීතෝ තථාගතෝ අරහති පුරලාසං කාමයන් බැහැර කොට හැම කෙලෙස් මැඩ හැසිරෙන උපදින මැරෙන ලොව ඉක්මවාගෙන වැඩිය එතෙරට
දියවිලක් සේ සීතල මුළුමනින් නිවුන සිත ඒ තථාගත තෙමේ සුදුසුවේ උතුම් බොජුන් පිදුමට. යම්කිසි සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක්, යම්කිසි තථාගත ශාස්තෘන් වහන්සේ නමක් කාමයන් බැහැර කළා නම්, හැම කෙලෙසුන් මැඩුවා නම්, උපදින මැරෙන ලොවෙන් එතරටම වැඩියා නම්, ඒ බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ හරියට දියවිලක් සේ නිවුණු සීතල ජීවිතයක් නම්. දැන් අපි බුදුරජාණන් වහන්සේගේ හිත රාගයෙන් ගුටි නොකනා සිතක්, ද්වේෂයෙන් පීඩාවට පත් නොවෙනා සිතක්, මෝහයෙන් පීඩාවට පත් නොවෙනා සිතක්, සම්පූර්ණයෙන් නිවුණු, සංසිඳුණු, තැම්පත් වුණු එහෙම සිතක් අපේ බුදුරජාණන් වහන්සේට තිබුණේ. ඒ නිසානේ බුදුරජාණන් වහන්සේට අපි කියන්නේ අරහං කියලා. ඒ අරහං වූ තථාගතයන් වහන්සේට උතුම් බොජුන් පිදීමට සුදුසුයි. ඒ භෝජනයේ පිදීමෙන් මහත්ඵල මහානිසංස පින් උපදින්නේය. සමෝ සමේහි විසමේහි දුරේ තථාගතෝ හෝති අනන්ත පඤ්ඤෝ අනුපලිත්තෝ ඉදවාහුරංවා තථාගතෝ අරහති පුරලාසං බුදුවරුන් හට සමවෝ අනෙක් සැම හට දුරු නුවණින් අනන්ත වූ ලොව තථාගත වූ මෙලොව හා පරලොව නොබැදෙනා කිසි ලොවකට ඒ තථාගත තෙමේ සුදුසුවේ උතුම් බොජුන් පිදුමට. බුදුරජාණන් වහන්සේලා කියන්නේ පින්වතුනේ සමෝ සමේහි, සම වූවන්ට පමණක්ම සම වෙන. ඒ කිව්වේ බුදුරජාණන් වහන්සේ සමාන වෙන්නේ තවත් බුදුරජාණන් වහන්සේ නමකට පමණි. විසමේහි දූරේ, බුදුරජාණන් වහන්සේලා වෙන ලෝකේ කිසිම සත්වයෙකුට සමාන නැත. ඒ නිසා බුදු කෙනෙකුටම දම්පැන් පූජා කරන්න ඕන. බුද්ධෝපස්ථාන පින උපද්දන්නට නම් බුදුරජාණන් වහන්සේ නමකට දම්පැන් පිදීමෙන්මයි ඒ පින රැස් කරගත්ත හැකි. වෙන කාටවත් බොජුන් දීලා බුදු කෙනෙකුට දම් පූජා කිරීමේ පින රැස් කරගන්න පුළුවන්ද? බෑනේ. ඇයි හේතුව? බුදුරජාණන් වහන්සේලා සමාන වෙන්නේ බුදුරජාණන් වහන්සේට පමණි. තථාගතෝ හෝති අනන්ත පඤ්ඤෝ. තථාගත බුදුරජාණන් වහන්සේට තියෙන ප්‍රඥාව අනන්තයි. කෙලවරක් නැහැ. මෙපමණයි 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 කියලා කියන්න බෑ. බුදුරජාණන් වහන්සේට ශාසනය තුල හරි ලස්සන නමක් කියනවා, ප්‍රඥා අහස. අහස අනන්තයි. ප්‍රමාණය කරන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාවත් ඒ වගේ අනන්තයි. කෙලවරක් කරන්න බෑ. අනූපලිත්තෝ ඉදවා හුරංවා. ඒ අනන්ත ප්‍රඥා ඇති බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙ බැඳිලත් නැහැ. වෙනත් ලෝකෙක බැඳිලත් නැහැ. එසේ නොබැඳුණු තථාගතයන් වහන්සේට උතුම් බොජුන් පූජා කරන්න සුදුසුයි. පූජා කරන භෝජනය, පූජා කරන දානය මහත්ඵල මහානිසංසගෙන දෙනවා. යම් හින මායාවසතීන මානෝ යෝ වේතලෝභෝ අමමෝ නිරාසෝ පනුන්න කෝදෝ අබිනිබ්බුතත්තෝ යෝ බ්‍රාහ්මනෝ සෝක මලං අභාසී තථාගතෝ අරහති පුරලාසං. මායාවක් නොමැති, කිසි මාන්නයකුත් නැති, ලෝභයෙන් තොර වූ, මමත්වය මුළුමනින් දුරු වූ, සිතේ ආසාවක් නැති, ක්‍රෝධ සිත් කිසිවක් නැති, පිරිනිවුන සිතින් යුතු, දුරු කළ ශෝක මලකඩ බැහැර කළ පව් ඇති බමුණෙක් කියා පවසන ඒ තථාගත තෙමේ සුදුසුවේ උතුම් බොජුන් පිදුමට.
බුද්ධ පූජාව පූජා කරන කෙනෙකුට සතුටු වෙන්න කොච්චර දේවල්ද. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මායා නැති කෙනෙක්. ඒ කිව්වේ භාග්‍යතුන් වහන්සේ නැති ගුණ පෙන්නාගෙන රඟපෑවෙන්නේ මායා නැහැ. කිසි මාන්නයක් නැති කෙනෙක්. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ශ්‍රී සම්බෝධිය සාක්ෂාත් කරපු ගමන් බැලුවේ තමන්ට ගරු සත්කාර කරමින් වාසය කරන්නට ගුරුවරයෙක් මාන්නේ සහ මුලින්ම දුරු වෙලා බුදුරජාණන් වහන්සේගේ හිතෙන් යෝ වීත ලෝභෝ ලෝභය සම්පූර්ණයෙන් දුරු වෙලා අමමෝ මමත්වයේ නැත්තටම නැති වෙලා නිරාසෝ කෙලෙස් කිසිවක් නැහැ. පනුන්න කෝධෝ බුදුරජාණන් වහන්සේගේ හිතේ ක්‍රෝධය නැහැ. අභි නිබ්බුතත්තු කෙලෙස් ඔක්කොම පිරිනිවිලා. කෙලෙසුන් පිරිනිවීමට අපි කියනවා සෝපාදිශේෂ පරිනිර්වාණ. සෝපාදිශේෂ පරිනිර්වාණය කියලා කියන්නේ අරහත්වයට පත්වීම. කෙලෙස් නැතිවීම. කෙලෙස් නැති රහතන් වහන්සේ ශරීරය අත්හරිනවාට කියනවා අනුපාදිශේෂ පරිනිර්වාණ. අපේ බුදුරජාණන් වහන්සේගේ සෝපාදිශේෂ පරිනිර්වාණය වුණේ 35 වෙනි වියේ ගයාවේ නේරංජරාවේ වජිරාසනය මත. මාර සේනා පරදවලා බුදුරජාණන් වහන්සේ කෙලෙස් පිරිනිවීමට පත් වුණා. ඒ බුදුරජාණන් වහන්සේටයි ලෝකේ හැබෑවටම බ්‍රාහ්මණ කියලා කියන්නේ. බ්‍රාහ්මණ කියන එකේ අර්ථය පින්වතුනි පිරිසිදු තැනැත්තා. බුදුරජාණන් වහන්සේට තමයි ඇත්තටම මේ නම සුදුසු. හැබෑවටම පිරිසිදු කවුද? බුදුරජාණන් වහන්සේ. රාග කිලුට නැති, ද්වේෂ කිලුට නැති, මෝහ කිලුට නැති, කෙලෙස් කිලුට නැති බුදුරජාණන් වහන්සේ තමයි හැබෑම පිරිසිදු තැනැත්තා. ශෝක මලං අභාසි. ශෝකය කියන එක දුරින්ම දුරු කරපු තථාගත බුදුරජාණන් වහන්සේට යමෙක් දම් පුදයි නම් එයා පූජා කරන දානේ මහත්ඵලයි, මහානිසංසයි. නිවේසනං යෝ මනසෝ අහසි පරිග්ගහායස්සන සන්තිකේචි අනුපාදියානෝ ඉදවාහුරංවා තථාගතු අරහති පුරලාසං läග සිටිය හැම කෙලෙස් සිතින් බැහැරට ඉවත් කළ කෙනෙකු හට කිසි විටෙක නොමැතිනං කිසි කරදර අල්ලා නොගෙන සිටිනා මෙලොව හා පරලොව ඒ තථාගත තෙමි සුදුසුවේ උතුම් බොජුන් පිදුමට. සාමාන්‍ය සත්ව ප්‍රජාව ඉන්න පිංගුතුනේ කෙලෙස් වල läගගෙන එක්කෝ රාගේ läගගෙන ඉන්නවා, එක්කෝ ද්වේෂේ läගගෙන ඉන්නවා, එක්කෝ මුලාවේ läගගෙන ඉන්නවා, එක්කෝ ඉරිසියාකාරකම් වල, එක්කෝ මාන්නකාරකම් වල, එක්කෝ ආඩම්බරේ මොන හරි කෙලෙස් වල läගගෙන ඉන්නේ. කෙලෙස් වල läගගෙන ඉන්න සත්ව ප්‍රජාව අතරේ läගගෙන ඉන්න තියෙන සියලු කෙලෙස් ඉවත් කළාන බුදුරජාණන් වහන්සේලා. බුදුරජාණන් වහන්සේලා තමයි පින්වතුනේ මේ ලෝකයේ සත්‍යය කෙලෙස් අස්සේ läගගෙන ඉන්නවා කියලා දැකලා ඒ කෙලෙස් ඔක්කොගෙම ජීවිතේ ගලව ගත්තේ. කෙලෙසුන් කිසිවක läගගෙන නැති ඊළඟට කිසිම කරදරයක් නැතිව ජීවිතය ගත කරන. කරදර ඔක්කොම මොනවා නිසාද පින්වතුනේ? කෙලෙස් නිසා. කෙලෙස් නැත්තම් කරදරයක් නැත. ඒ කෙලෙස් කියන කරදර කිසිවක් නැතිව වාසය කරන මෙලොව පරලොව දෙලොවින් එකක්වත් අල්ලගෙන නැති බුදුරජාණන් වහන්සේට යම් කිසිවෙක් දානේ පූජා කරනවා නම් ඒ දානේ මහත්ඵල මහානිසංස ලැබෙනවාමයි. සමාහිතෝයෝ උදතාරියෝගං ධම්මං චඤ්ඤාසි පරමාය දිට්ඨියා කීනාසවෝ අන්තිම දේහධාරී තථාගතු අරහති පුරලාසං. සමාහිත සිතින් යුතු සැඩ පහර තරණය කළ පිරිසිදු නුවණකින් යුතු දහම හඳුනාගෙන සිටි කෙලෙසුන් කෙරෙන් දුරු වී අන්තිම සිරුරු දරනා ඒ තථාගත තෙමි
සුදුසු වේ උතුම් බොජුන් පිදුමට. බුදු කෙනෙකුගේ හිත සමාහිතයි. ඒ බුදුරජාණන් වහන්සේ කෙලෙස් සැඩ පහර තරණය කළා. බුදුරජාණන් වහන්සේගේ නුවණ හරි පිරිසිදුයි. කෙලෙසුන්ගෙන් දුරු වෙලා අන්තිම ශරීරයේ දරාගෙන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. අන්තිම ශරීරයේ දරාගෙන බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේත් ලෝක සත්වයා කෙරෙහි අනුකම්පාවෙන්මයි. මේ ලෝක සත්වයාගේ ජීවිතයට සැනසෙල්ල ලබා දීම පිණිස නේද බුදුරජාණන් වහන්සේ 45 වසරක් පුරාවට වැඩ හිටියේ. බුද්ධ කෘත්‍ය නිම කරන්න. ඒ කාල වකවානුව ඇතුලේ බුදුරජාණන් වහන්සේගේ බණපද නිසා මේ කෙලෙස් සැඩ පහරින් කී දෙනෙක් එතර වුණාද? කොච්චර රහතන් වහන්සේලා බිහි වුණාද? කෙලෙස් සැඩ පහර තරණය කරපු බුදුරජාණන් වහන්සේට කෙනෙක් දිනපතා දම් පූජා කරනවා නම් අනේ මගේ බුදුරජාණන් වහන්සේට කෙලෙස් දුරු කරපු බුදුරජාණන් වහන්සේට මේ අපේ නිවසේ තනපු මේ භෝජනය සම්බුද්ධ පූජාව විදිහට පූජා වේවා කියලා පුදනවනම් තථාගතෝ අරහති පූරලාසං. තථාගතයන් වහන්සේ ඒ පුදන දාණය මහත්ඵල මහනිසංස කරවනවා. භවාසවායස්ස වචේකරාච විධූපිතාත් ගතාන සන්ති සවේදගෝ සබ්බ දිවිප්පමුත්තු තථාගතෝ අරහති පූරලාසං. භවයේ බැඳුණු සිත් නොයෙක් දර දඬු රළු බස් මුළුමනින් දැවී ගිය නිවන දුටු මුනි දුගේ සිත තුල හැම දෙයින් නිදහස් වී පරතෙර වැඩිය දහමේ ඒ තථාගත තෙමේ සුදුසු වේ උතුම් බොජුන් පිදුමට. බුදුරජාණන් වහන්සේගේ සිත භවයෙන් සදහටම නිදහස් වෙලා ඊළඟට දරදඬු රළු බස් ඒ බුදුරජුන්ගේ ජීවිතයේ ඇත්තේ නෑ. ඒ ඔක්කොම මුළුමනින්ම දැවිලා ගියා. භවය දැවිලා ගියා. අසංවර වචන දැවිලා ගියා. ඒවා කිසිවක් නෑ ජීවිතේ. නිවන දුටු මුනිදුන්ගේ හිත කෙලෙස් කිසිවක් නැති කෙලෙසුන් දවාලු සිත. හැම දෙයින්ම නිදහස් වෙච්චි පරතෙර කියන නිවනට වැඩම කරපු තථාගත බුදුරජාණන් වහන්සේට යමෙක් දම් පූජා කරනවා නම් ඒ දානේ මහත්ඵලයි. ඒ දානේ මහා නිසංසයි. සංඝාති ගෝයස්සන සම්ති සංඝා සෝමාන සත්තේසු අමාන සත්තු දුක්ඛං පරිඤ්ඤාය සකෙත්තවත්තුං තථාගතෝ අරහති පූරලාසං. කෙලෙසුන් නික්ම ගිය මුනිදුන්ගේ සිත තුල දැක්ක නොහැකිය යලි කිසිවිටක ඒ කෙලෙසුන් අහංකාර ලෝකයාතරේ නිර්හංකාර කෙනෙකු වී හේතු සහිතව හටගත් දුකේ ඇති තතු දැකගත් ඒ තථාගත තෙමේ සුදුසු වේ උතුම් බොජුන් පිදුමට. කෙලෙස් සියල්ලම ඉක්ම ගියපු බුදුරජාණන් වහන්සේගේ හිතේ යලි කෙලෙස් දැක ගන්නට නැහැ. ඒ බුදුරජාණන් වහන්සේ අහංකාර ලෝකයා අතරේ නිර්හංකාරව වැඩ සිටියා. පින්වතුනි හරි පුදුමයිනේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ. බුදුරජාණන් වහන්සේ ඇතැන් වෙලාවට දම්පැන් පිළිගන්ට ඉතා දුගී දුප්පත් පැල් කොටවලට ගොඩ වැදුනානේ. රාජ අමාත්‍යවරු ආරාධනා කරන්නේ ඒ බුදුරජාණන් වහන්සේ දුප්පත් කෙනාගේ පැල් කොටේට වැඩම කළා. එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ දුප්පත් කාන්තාවක් වැඩ වාසය කරපු නිවසකට පිණ්ඩපාතේ වඩිනවා. එදා ඇයගේ ජීවිතේ අවසාන මොහොතේ තිබුණේ. ඇයට එදා ගෙදර ඉතුරු වෙලා තිබුණේ කලින් දවසේ භෝජන අරගෙන කෑම කාලා ඉවර වෙලා බත් හැලියේ දන් කුඩ ටික
ඇලවිලා තිබුණා. ඇය බත්හැලිය බලලා අද උදේට ඔය දංකුඩ ටිකක් කනවා කියලා හිතලා දංකුඩ ටික හෝරලා කණ්ඩ වෙන් කරලා තිබ්බා. බුදුරජාණන් වහන්සේ නිවසට වැඩියනේ. ඇයට දෙන්න තියෙන්නේ දංකුඩ ටික විතරයි. ඇයට කර කියා ගන්න දෙයක් නැහැ. බුදු කෙනෙකුට කොහොමද දංකුඩ ටිකක් බෙදන්නේ? බුදුරජාණන් වහන්සේ වැඩම කරන්නේ නැහැ. ඇය අකමැත්තෙන් දංකුඩ ටික අරගෙන ඇවිල්ලා අනේ බුදුරජාණන් වහන්සේට පූජා කළා. ඒ කියන්නේ ඇගේ හිතේ පූජාව ගැන සතුට තියෙනවා. නමුත් දෙන්නේ දංකුඩනේ. හිතට හරි නෑ. ඇය දංකුඩ පූජා කළා. ඔබ දන්නවද? ඒ දංකුඩ පිදු ළඳ එදා මිය යනවා. ඇය උපන්නේ නිම්මාන රතියේ. පින්වතුනි බුදු කෙනෙකුට දන් දෙනවා කියන එක සුළුපටු එකක් නෙමෙයි. නිර්හංකාර බුදුරජාණන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේගේ සමීපයේ ඇතැන් අවස්ථාවල දුගී දුප්පත් මිනිස්සු තමන්ගේ ජීවිතයේ සම්පූර්ණයෙන් සනසවා ගත්තා. සැඩොල් කුලේ සැඩොලා ළඟට බුදුරජාණන් වහන්සේ සැප සැනසුම ලබා දෙන්න වැඩම කරනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ ඔබට මතක ඇති පූතිගත්ත තිස්ස තෙරුන් වහන්සේ. ඇඟ පුරාම ගෙඩි දාලා ඒ ගෙඩි පුපුරලා සැරව ගලනවා. ඒ සැරවලට සිවුර ඇලවිලා උහුල ගන්න බැරි වේදනා කෙඳිරි ගන්නවා. සාමාන්‍යයෙන් මිනිස්සෙකුගේ ඇඟේ දාඩිය දාලා තියෙන වෙලාවකට ඒ මිනිස්සු අපේ ළඟට ආවොත් අපි අපේ ඇඟ අහක් කරගන්නේ නැන්ද? අපි පොඩ්ඩක් දුරස් වෙනවනේ. අපි කැමති නෑ මේ මිනිස්සයා අපේ ඇඟේ ගැටෙනවට. මිනිස්සුගේ ඇඟේ ජරාව ගෑවිලා තියෙනවා නම් අපි මේ මිනිස්සයා අපි ළඟට එනවට කැමති නෑ. ඊළඟට කාගේ හරි චර්ම රෝගයක් අලුහන් වගේ දෙයක් තිබුණත් එයා ළඟට කිට්ටු වෙන්න අපි එච්චර කැමති නෑ. අපේ භාග්‍යතුන් වහන්සේ බලන්ට අර පූතිගත්ත තිස්ස තෙරුන් වහන්සේට තමන් වහන්සේගේ අතිම උපස්ථාන කළානේ. නිර්හංකාර බුදු සමිතෝ. පින්වතුනි හිතන්ට ඒ බඳු බුදුරජාන් වහන්සේ නමක් උදෙසා තමන්ගේ ගෙදර හැමදාම දානේ පූජා වෙනවා නම් ඒක පින්වතුන්ට කොච්චර ලාභයක්ද? අපේ අසපු පුණ්‍ය භූමිවල හැම දවසකම භාග්‍යවත් බුදුරජාන් වහන්සේ උදෙසා උදෑසනක් දානේ පූජා වෙනවා, දහවලක් දානේ පූජා වෙනවා, හවසට ගිලන්පසත් පූජා වෙනවා. ඔබට පුළුවන් නේ ඔබේ නිවසත් ඒ වගේ කරගන්න. අනිවාර්යෙන් පින්වතුනි සම්බුද්ධ පූජාව පූජා කරන්න මේ බණපදේ අහලා දුක අවබෝධ කරගෙන දුකෙන් නිදහස් වීමේ මඟ දේශනා කරපු මගේ බුදුරජාන් වහන්සේට මේ බුද්ධ පූජාව පූජා වේවා කියලා හිතා බුද්ධ පූජාව පූජා කරන්න. ආසං අනිස්සාය විවේක දස්සී පරවේදියං දිට්ඨි මුපාතිවත්තු ආරම්මනායස්සන සන්තිකේචි තථාගතු අරහති පූරලාසං එක් නොවේ ආසාව සමගින් විවේකය හැම විටම දකිමින් අනුන් හැම පැටලී යන මතවාද ඉක්මවමින් කෙලෙස් නැතිවන අරමුණු නොපිහිටන සිතකින් යුතු ඒ තථාගත තෙමේ සුදුසු වේ උතුම් බොජුන් පිදුමට. බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ ආශාව එක්ක පටලවිලා නැහැ. විවේකයේම දකිමින් බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා. අනිත් අය එක එක මතවාදවල පටල පැටලී යනකොට බුදුරජාණන් වහන්සේ කිසිම මතවාදයක පටලැවුණේ නැහැ. කෙලෙස් ඇතිවන කිසිම අරමුණක බුදුරජාණන් වහන්සේගේ හිත පිහිටියෙත් නැහැ. බලන්න පින්වතුනි එක අවස්ථාවක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තවත් භික්ෂුන් වහන්සේලා 500 නමක් එක්ක වේරංජාවේ වස් එළඹුණා. ඒ වේරංජාවේ වස් එළඹිච්ච කාලේ වේරංජ කියන බ්‍රාහ්මණයාට මාරයාගේ ආවරණයක් නිසා බුදුරජාණන් වහන්සේත් භික්ෂු සංඝයාත් තමන්ගේ ඉඩමේ වැඩ ඉන්නවා කියන එක අමතක වුණා. වේරංජ බ්‍රාහ්මණතුමාට බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දම් පූජා කරන්න ඕන කියන එක අමතක වුණා. වස්තුම් මාසේ පුරාවට
බුදුරජාන් වහන්සේත් භික්ෂු සංඝයා වහන්සේත් එක දිගට වැළඳුවේ. අශ්ව වෙලෙන්දෝ ටිකක් ඇවිදිලා ඒ ළඟ වාඩිලාගෙන හිටිය. ඒ අශ්ව වෙලෙන්දෝ අශ්වයන්ට අරගෙන ඇවිත් තිබුණු යවහාල්. යවහාල් වැළඳුවා. අපේ බුදුරජාණන් වහන්සේ 3 මාසයක් යවහාල් වැළඳුවා. ඒ යවහාල් වළඳන කාලේ එක අවස්ථාවක මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ වැඩම කරලා බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මා කල්පනා කළේ මේ භික්ෂූන්ට ප්‍රණීත භෝජන ලබා දීම පිණිස මං එරදියෙන් උතුරු කුරු දිවයිනට පිණ්ඩපාතේ වඩින්න සලස්සන්නද කියලා. බුදුරජාණන් වහන්සේ වදාළා මොග්ගල්ලාන එහෙම කරන්න ඕනේ. භික්ෂුන් ඔය ලැබෙන දෙයකින් යපුණු දෙයක්. ඊළඟට මොග්ගලන් මහරහතන් වහන්සේ අහනවා ස්වාමීනි මම මේ කල්පනා කළේ මේ පෘථිවියේ මැදේ තියෙන පෘථිවි රසය මං එරදීන් පෘථිවිය දෙබෑ කරලා මේ පෘථිවි රසය උඩට ගන්නද කියලා මං හිතුවේ කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා නෑ මොග්ගලන් එහෙම කරන්න ඕනේ. භික්ෂුන් ඔය ලැබෙන දෙයකින් යැපිච්ච දෙයක් කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේත් වස්තු මාසේ පුරාවට යවහාල්ම දැන් ඔබ හිතන්න පින්වතුනි සාමාන්‍ය නිවසක එහෙම උදෙත් එකම වෑංජනේ තිබිලා දාවලටත් එකම වෑංජනේ තිබිලා රැයටත් ඒ වෑංජනේම තිබුණොත් ඒ ගෙදර රණ්ඩුවක් හටගන්න ඒකම ප්‍රමාණවත් නේද? මොකද්ද මේ උදෙත් එකයි දහවලුත් ඒකමයි දැන් රැයටත් ඒකමයි කියලා. එතකොට ආසාව කියන එක කෑමට අපේ හිතවල කොච්චර තියනවද? නමුත් අපගේ භාග්‍යතුන් වහන්සේ ඒ උතුම් භික්ෂු සංඝයා වහන්සේ වස්තු මාසයක්ම පින්වතුනේ එකම භෝජනේ වැළඳුවානේ. ආසාවක් නැති හිත්. ඒ ආශාවක් නැති බුදුරජාණන් වහන්සේ උදෙසා තමන් දම්පැන් පූජා කරනවා නම් ඒ දානි මහත්ඵලයි. පරෝවරායස්ස සමිච්ච ධම්මා විදූපිතාත් ගතාන සන්ති සන්තෝපාදානකේ විමුක්තු තථාගතු අරහති පුරලාසං ඇතුළත පිටත ඇති සියලු ලෝ තතු දැනගෙන දවමින් සියලු අකුසල් ඊතර වැඩි මුනි දුන් තුල නොමැතිමය කිසි අකුසල් නිවී ගිය සිතින් යුතු ගෙවාගෙන හැම බන්ධන සදහටම නිදහස් වූ ඒ තථාගත තෙමේ සුදුසුවේ උතුම් බුදුන් පිදුමට. මේ ලෝකේ ගැන ඇතුළ පිටත වශයෙන් සියලු ලෝතතු අවබෝධ වෙලේ කවුද? අපගේ බුදුරජාණන් වහන්සේ. ඒ නිසානේ බුදුරජාණන් වහන්සේ ලෝකෙන් නිදහස් වීම ගැන දේශනා කළේ නේ. එක අවස්ථාවක දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ ඉස්සරහට ඇවිල්ලා ප්‍රශ්නයක් අහනවා. ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මේ ජීවිතේ අන්තෝ ජටා ඇතුළෙත් ගැට බහි ජටා එළියෙත් ගැට ජටාය ජටිතා පජා ගැටෙන් ගැටේ ස්වාමීනි මේ ප්‍රජාව අවුල් වෙලා හිත අවුල් වෙලා වෙහෙසට පත් වෙලා පේනවා. තන්තං ගෞතම පුච්චාමි ස්වාමීනි ගෞතමයන් වහන්සේගෙන් මං අහන්නේ කතංසු විජටේ ජටං මේ ගැට ලියාගන්නේ කොහොමද? බුදුරජාන් වහන්සේ වදාළනේ දෙවියෝ ඕකට කරන්න තියෙන්නේ සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ නුවණැති කෙනා සීලයක පිහිටන්ට ඕන. චිත්තංච පඤ්ඤංච භාවයන් සීලේ පිහිටලා සිත වඩන්න ඕන. ඒ කිව්වේ සමාධිය දියුණු කරන්න ඕන. ප්‍රඥාව වඩන්න ඕන. ඒ කිව්වේ නුවණ දියුණු කරන්න ඕන. ආතාපි නිපකෝ භික්ඛු කෙලස් තවන වීරියෙන් යුක්තව තැනට සුදුසු නුවණින් යුක්තව ධර්මයේ හැසිරෙන භික්ෂුව සෝ ඉමං විජටේ ජටං මේ ගැටේ ලියා ගන්නවා කිව්වා. එතකොට බුදුරජාන් වහන්සේ ඇතුළත පිටත ලෝකේ අවබෝධ කරපු නිසා තමයි ඔහොම පැහැදිලි පිළිතුරු දුන්නේ. ධර්ම ධාතුවම බුදුරජාන් වහන්සේ අවබෝධ කරගෙන හිටියේ. ඒ බුදුරජාන් වහන්සේගේ ජීවිතය තුළ කෙලෙස් ගිනි කිසිවක් තිබුණේ නැහැ. අමෘත නිවන කියන එතරටම වැඩම කරලා නිවී ගිය සිතින් යුක්තව අකුසල් හැම ගෙවා දාලා බන්ධන හැමගෙන්ම නිදහස් වෙලා බුදුරජාණන් වහන්සේ සුවසේ වැඩ හිටියා. සුවසේ වැඩ සිටපු බුදුරජාණන් වහන්සේට පුදන දානේ පින්වතුනේ මහත්ඵලයි මහානිසංසයි.
සංයෝජනං ජාතිකයන්ත දස්සී යෝපානුදීරාග පතං අසේසං සුද්ධෝ නිද්දෝසෝ විමලෝ අකාමෝ තථාගතු අරහති පුරලාසං සසරේ බැඳ තබන යලි උපතද සදන හැම දෙය ගෙවා අවසන් කළ භව ගමන රාග සැදෙනා මග වෙනසූ ඉතිරි නැතිවම දොස් නිදොස් වී කාම මලකඩ බැහැර කළ ඒ තථාගත තෙමේ සුදුසුවේ උතුම් බුජුන් පිදුමට. බලන්න මේ බුදුගුණවල ලස්සන සංයෝජන හැම එකක්ම ජීවිතෙන් දුරු කරලා. සංයෝජන කියලා කිව්වේ සංසාරයට බැඳ තබලා තියෙන දේවල්. ඒවා හැම එකක්ම දුරු කළා. ඉපදීමේ කෙලවර දැක්කා. ඉපදීමේ කෙලවර කියලා කිව්වේ අමා නිවන. ඉපදුණු කෙනාට ලැබෙන්නේ නිවන නෙවෙයි. ඉපදුණු කෙනාට ලැබෙන්නේ ගිනි. දැන් අපි ඉපදිච්ච අය. ඉපදිච්ච නිසා අපිට මොනවද තියෙන්නේ? ඉපදිච්ච නිසා නාකි වෙනවා. ඉපදිච්ච නිසා ලෙඩ වෙනවා. ඉපදිච්ච නිසා මැරෙන්න වෙනවා. ඉපදිච්ච නිසා ප්‍රියයගෙන් වෙන් වෙන්න වෙනවා. ඉපදිච්ච නිසාම අප්‍රිය අමනාප දේවල් එක්ක එකතු වෙන්න වෙනවා. ඉපදිච්ච නිසාම අන්තවාදීන්ගේ ප්‍රශ්න වලට අපි අහු වෙනවා. ඉපදිච්ච නිසාම මේ වසංගත ප්‍රශ්න වලට අහු වෙනවා. ඉපදිච්ච නිසාම මේ දේශපාලඥයන්ගේ එක එක ප්‍රශ්න වලට අපි මැදි වෙනවා. මේ හැම එකක්ම මොකක් නිසාද? උපන් නිසා. ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් හිලීම් ඔක්කොම මොකක් නිසාද? උපන් නිසා. ඉපදීමේ කෙලවර කුමක්ද? ඉපදීමේ කෙලවර නම් පින්වතුනි මේ ගිනි කිසිවක් නැති නිවනයි. බුදුරජාන් වහන්සේ ඉපදීමේ කෙලවර දැක්කා. හැම අකුසල් ගෙවා දාලා සසරේ යලි යලිත් උපදින ස්වභාවය නැති කර ගත්තා. රාග හැදෙන මග වනසා දැම්මා. සංසාරේ යම් මේ දොස් නිසා යලි යලිත් පටලැවෙනවද? බුදුරජාණන් වහන්සේ දොස් නසලා නිදොස් භාවයට පත් වුණා. කාම මලකට බැහැර කළා. ඒ බඳු බුදුරජාණන් වහන්සේට දානි පුදද්දී ඒ දානේ මහත්ඵලයි. යෝ අත්තනාත්තානං නානුපස්සති සමාහිතෝ උජ්ජුගතෝ ඨිතත්තු සවේ අනේජෝ අකිලෝ අකංකෝ තථාගතු අරහති පුරලාසං සදාකාලික කිසිවක් තමා තුළ කිසි ලෙසින් නොදකින සමාහිත ඍජුගුණෙන් යුතු වී නිවනේම නොම සැලී සිටිනා තණ්හා කෙලෙස් හුල් සැක කිසිවකුත් සැබවින්ම නැති වූ ඒ තථාගත තෙමේ සුදුසුවේ උතුම් බුජුන් පිදුමට. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මේ ලෝකයේ තුල සදාකාලික වූ කිසිවක් නැහැ කියලා මනාකොටම අවබෝධ කරගත්ත කෙනා. බුදුරජාණන් වහන්සේ වදාලා එක අවස්ථාවක භික්ෂුන්ට භාග්‍යතුන් වහන්සේ ඒ වැඩ හිටපු තැන පුංචිම පුංචි වේලිච්චි ගොම පිටක් තිබුණා. ඒ ගොම පිට භාග්‍යතුන් වහන්සේ පෙන්නලා භික්ෂුන්ට කියනවා මහණෙනි මේ ලෝකේ මේ ගොම පිට තරම් දෙයක්වත් නැහැ නිට්ටය සදාකාලික. ඔක්කොම අනිත්‍යයි. ඔක්කොම අනිත්‍යයි. කිසිවක් සදාකාලික නැහැ කියලා. ඒ කිසිවක් සදාකාලික නැහැ කියලා මනාව දියුණු කරපු නුවණින් දැක්ක බුදුරජාණන් වහන්සේ හිත සම්පූර්ණයෙන්ම සංසිඳුවාගෙන සමාහිත වෙලා ඍජු ගුණයෙන් යුක්ත වෙලා නිවන තුනම නොසැලී වැඩ හිටියා බුදුරජාණන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේගේ හිතේ තණ්හාව නැහැ. කෙලෙස් හුල් නැහැ. සැක කිසිවක් නැහැ. ඒ හැම දෙයකින්ම බැහැර වෙච්චි තථාගත නම් වූ බුදුරජාණන් වහන්සේට යමෙක් දම් පුදනවා නම් ඒ දාන්නේ මහත්ඵලයි, මහානිසංසයි. මෝහන්තරායස්සන සන්තිකේචි සම්බේසු ධම්මේසු ච ඥාන දස්සී ශරීරංච අන්තිමං ධාරේති
පත්තෝච සම්බෝධි මනුත්තරං සිවං එතාවතායක්කස්ස සුද්ධි තථාගතෝ අරහති පුරලාසං මුලාවක පැටලෙන කිසිත් නැති හැම දෙයම දකිනා නුවණ ඇති අවසන් සිරුර දරනා සොඳුරු සම්බෝධියට පැමිණුන මෙපමණකින්ම හේ සදහටම පිරිසිදු වෙයි ඒ තථාගත තෙමි සුදුසුවේ උතුම් බොජුන් පිදුමට. බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරන දානයමයි මහත්ඵල මහානිසංස කියලා තථාගත බුදුරජාණන් වහන්සේගේ සම්බුදු මුව මඩලින් උන් ඔය ගාථා එදා සුන්දරික භාරද්වාජ බ්‍රාහ්මණයට අහන්න ලැබුණා. අද අපි කොච්චර වාසනාවන්තද ඒ ගාථා අපි ඇහුවා විතරක් නෙමෙයි පින්වතුන්ලාත් අද මේ ගාථා සජ්ජායනා කළා. ධර්ම දානයේ දීපු පින්වතුන්ලා ගොඩාක් සතුටු වෙන්නේ. අද පින්වතුන්ලාගේ ධර්ම දානය නිසා මේ බණ පදේ අහන බොහෝ දෙනෙකුට බුදු ගුණ අසන්ටත් ලැබුණා, බුදු ගුණ ගයන්ටත් ලැබුණා. ඒ පින ධර්ම දානයේ සිද්ධ කරපු පින්වතුන්ලාටයි. ගොඩාක් හිත සතුටු කරගන්න. අද මේ දහම් පදේ යහපු පින්වතුන්ලා බුද්ධ පූජාව ආසාවෙන් පූජා කරයි. බුද්ධ පූජාව කර කර හිටපු පින්වතුන්ලා තව තවත් හිතේ ප්‍රසාදයෙන් සම්බුද්ධ පූජා කරයි. මේ වෙනකල් බුද්ධ පූජාවට උනන්දු නැතුව කෙනෙක් හිටියා නම් අද මේ බණපදය අහලා බුද්ධ පූජාව පූජා කරන්න පටන් ගනී. ඒ ඔක්කොම පින් කාටද? ධර්ම දානයේ පිදු පින්වතුන්ලාටයි. ඒ නිසා පින්වතුන්ලා ගොඩක් සතුටු වෙන්න. යම් මේ තථාගත බුදුරජාන් වහන්සේලා කියලා කියන්නේ පින්වතුනේ මෝහාන්ධකාරය දුරු කරපු හැම දෙයක්ම යථාර්ථයේ මනවින් දැකපු ඒ බුදුරජාණන් වහන්සේ අවසන් ශරීරයේ දරාගෙනයි වැඩ ඉන්නේ. ඉතින් මේ දහම් කතාව වෙනකොට බුදුරජාණන් වහන්සේ ජීවමානවනේ වැඩ හිටියේ. ඒ භාග්‍යතුන් වහන්සේ ඒ වෙනකොට දරාගෙන හිටියේ අන්තිම සිරුර. අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනුවම් පාද්දී ඒ බුදුරජාණන් වහන්සේගේ අවසාන සිරුරත් ධාතුන් වහන්සේලා ලෙස විඳී විසිරී ගියා. සොඳුරු සම්බෝධියට පැමිණීම මාත්‍රයකින් ජීවිතේ සම්පූර්ණයෙන්ම පිරිසුදු භාවයට පත් කරගෙන ඒ බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා. ඒ බුදුරජාණන් වහන්සේට පුදන දාණය, තථාගතයන් වහන්සේට පුදන දාණය මහත්ඵලයි මහානිසංසයි කියලා බුදුරජාණන් වහන්සේ ඔය ආකාරයෙන් සුන්දරික භාරද්වාජ බ්‍රාහ්මණයට කරුණ කිව්වා. එතකොට මේ සුන්දරික භාරද්වාජ බ්‍රාහ්මණය හරි සතුටු වුණා. ඔහු කියනවා මගේ මේ යාගේ සඵල වුණා නොවේ. හැබෑවටම මගේ මේ යාගය කරන්නට සුදුසුම උත්තමයාද මට මුණ ගැහුණා නොවේ. මම මේ සකස් කරපු මගේ උතුම් භෝජනය මේ භාග්‍යවතානෝ වළඳන සේක්වා කියලා බුදුරජාණන් වහන්සේට අර දානේ පූජා කළා. ඒ දානේ පූජා කරනකොට බුදුරජාණන් වහන්සේ වදාලා නෑ බ්‍රාහ්මණ. ගාථා කියලා පහදවාගෙන බුදුවරු දන් වළඳන්නේ. දැන් ඔබ මේ දානේ මට දෙන්නේ මම මේ නොයේක ආකාරයෙන් ගාථා කියලා ඔබේ හිත හරි තැනට පහදපු නිසා. දැන් ඔය දානේ මම පිළිගන්නේ. ඔබ මේක දැනගන්න කියනවා බුදුරජාණන් වහන්සේලා කවදාවත් ගාථා කියලා පහදවාගෙන දානේ වළඳන්නේ නැති බව. බ්‍රාහ්මණ ඔබ අදින් පස්සේ පුරුදු වෙන්න පිරිපුන් ගුණ දමින් සපිරුණු උතුමන්ට සංසුන් ගති දරන නිකලෙස් රහතුන්ට ආහාරින් පැනින් ඒ උතුමන් සලකන්ට සුදුසුය බමුණ පින්කෙත හඳුනා ගන්නට. බ්‍රාහ්මණය ඔබ හොඳට පින්කෙත හඳුනාගෙන ඒ පින්කෙතෙහි ඔබේ පින් බිජු වපුරා ගන්නට. තථාගත බුදුරජාණන් වහන්සේටත් දානේ පූජා කරන්න කිව්වා. ඊළඟට රහතුන්ටත් දානේ පූජා කරන්න කිව්වා. ඒ පූජා කරලා මහත්ඵල පින් රැස් කරගන්න කිව්වා. එතකොට මේ සුන්දරික භාරද්වාජ බ්‍රාහ්මණයා තව තවත් අප්‍රමාණව හිත පැහැදිලා තමන්ගේ දානේ දැන් බුදුරජාණන් වහන්සේ පිළිගත්තේ නැහනේ. බුදුරජාණන් වහන්සේ දානේ පිළි නොගත්තාට ඔහුගේ හිත අපැහැදුන්නේ. ඔහුගේ හිත තව තවත් බලවත්ව පැහැදිලා එදා මේ සුන්දරික භාරද්වාජ බ්‍රාහ්මණයා අවසානයේට මෙන්න මෙහෙම කියනවා.
බුද්ධෝ භවං අරහති පූරලාසං පුඤ්ඤක්ඛෙත්ත මනුත්තරං ආයාගෝ සබ්බ ලෝකස්ස භුතු දින්නං මහප්ඵලං භවත් බුදුරජාණු උතුම් බොජුනට සුදුසු වෙත්මය අනුත්තර පිංකෙත ලොව ඔබ වහන්සේ පමණය හැමලෝ සතුන් මෙහි පැමිණ පිදිය යුත්තේද ඔබමය පිදූදන් ඔබතුමානන්හට මහත් ඵල ලැබදේමය. බලන්න පින්වතුනි කියපු ගාථාව බුදුරජාණන් වහන්සේට තමයි කියනවා මේ ලෝකේ හැබෑවටම අනුත්තර පිංකෙත කියලා කිව යුත්තේ. බුදුරජාණන් වහන්සේ සංඝගුණ වර්ණනා කරනකොට වදාලා ලෝකේ උතුම් පිංකෙත ශ්‍රාවක මහා සංඝරත්නය කියලා. හැබැයි පින්වතුනි බුදු කෙනෙකුට යමෙක් දම්පැන් පූජා කරනවා නම් ඒ බුදු කෙනෙකුට පුදන දාණය වෙනත් කිසිවකට සම කරන්න බෑ. බුදුරජුන්ට පුදන දානේ ඒ පූජා කරන ශ්‍රාවකයට මහත්ඵල මහානිසංස උපදවා දෙනවමයි. ඇයි හේතුව? ඒවන් අචින්ත්‍ය බුද්ධා බුදුරජාණන් වහන්සේලාගේ ගුණ අචින්තනීයයි හිතා ගන්න බෑ. බුද්ධ ධම්මා අචින්ත්‍ය බුද්ධ විෂයත් අචින්තියයි. අචින්තනීයේසු පසන්නානං අචින්තනීය බුදුරජාණන් වහන්සේ ගැන හිත පැහැදිලා. ඒ බුදුරජාණන් වහන්සේ උදෙසා පුද පූජා කළොත් විපාකෝ හෝති අතින්තියෝ විපාකෙත් හිතාගන්න බෑ. හිතාගන්න බැරි විපාක උපද්දනවා. ඒක අවස්ථාවක වයසක අම්ම කෙනෙක් ඔය සිද්ධිය වෙනකොට පින්වතුනි බුදුරජාණන් වහන්සේ පිරිනුවම් වැඩලා බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑවට පස්සේ 13 වහන්සේලා ද්‍රෝණ 8ක් විදිහට විසිරී ගියා. ඒ ද්‍රෝණ 8ක් වූ 13 වහන්සේලා ඒ තැන්පත්වල ඒ තැන්වල තැන්පත් කරලා මූලිකව හැදුනානේ දස ස්තූප. ඒ ස්තූප හැදිලත් කාලේ ගත වෙනකොට අපේ මහා කස්සප මහරහතන් වහන්සේ කල්පනා කළා බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් 13 වහන්සේලා තැන් තැන්වල පවතිනවට වඩා හොඳයි ඒ 13 වහන්සේලා එකම තැනක ආරක්ෂා වුණා නම් කියලා. ඊට පස්සේ අජාසත් මහා රජුරවන්ට දැනුවත් කරලා රජගහ නුවර විශේෂ ස්තූපයක් කෙරෙව්වා වාල සංඝාට ස්තූපය. මම හිතනවා දඹදිව වන්දනාවේ මේ ගියපු පින්වතුන්ලා මේ බණපද අහනවා නම් ඒ පින්වතුන්ලාට සිහිපත් වෙන ඇති වාල සංඝාට චේති ඒ ස්ථානට ගිහින් අදටත් ඒ තැන බලන්න පුළුවන්. ඔය වාල සංඝාට චේතියේ භාග්‍යතුන් වහන්සේගේ 13 වහන්සේලා තැන්පත් කළා. ওই වාල සංඝාට ස්තූපයට සමීප තැනක තමයි මේ වයසක අම්මා ඉඳලා තියෙන්නේ. ඒ අම්මා මෙතන බුදුරජාණන් වහන්සේගේ 13 වහන්සේලා වැඩ ඉන්නවා කියලා දැනගෙන හිටියා. නිතර 13 වහන්සේ පූජා කර කර ඒ අම්මා පින් කරගෙන තිනවා. එදා ඒ අම්මා තමන්ගේ ගෙදරින් එළියට එනකොට පින්වතුනි ගේ ඉස්සරහා වැටකුළු වැලක් තිබුණා. ඕකේ මල් 4ක් පිපිලා තිබ්බා. මේ අම්මා මේන් මල් 4ක් කඩා ගත්තා. ඒ මල් 4 අරගෙන බුදුරජාණන් වහන්සේගේ ධාතු සෑයට පුදන්න මේ අම්මා පාරට බැස්සා. ජීවිතය කියන එක පින්වතුනි අනියතයිනේ. කොයි තැනක කොයි විදිහට කොහොම මැරෙන්න වෙයිද කියලා කවුරුත් දන්නේ නැහනේ. අර අම්මා මල් පූජා කරන හරි සුන්දර චේතනාවකින් පාරේ බැහැලා යනකොට පිස්සු හැදිච්ච ගවදෙනෙක් මේ අම්මට ඇනගෙන ගියා. ඒ අම්මා මිය ගියා. පූජා කරන්න ගත්ත මල් පාරේ විසිරුණා. ඒ අම්මා ගිහින් උපදිනවා තව්තිසාවේ. ලස්සන දෙව් විමනක ලස්සන දෙව්දුවක්. හරියට අර වැටකොළු මල් පැහැයෙන් යුක්තවම තමයි හැම එකක්ම නිර්මාණය වෙලා තියෙන්නේ. වැටකොළු මල කහපාටයි. ඒ දෙව්දුවට මැවිච්ච සියලු දිව්‍ය සැපය කහපාටයි රත්තරන් පාටයි. කහ කියලා කියන්නේ රන් පාටනේ. රන් පාටින් බබ්බලනවා දැන්. රත්තරන් පාට වහල, රත්තරන් පාට කණු, රත්තරන් පාට පොළව. නොඑක් විසිතුරු දිව්‍ය කාම සම්පත් එහි තිබුණා. ඇගේ රූපෙත් හරි ලස්සනයි. දිව්‍ය චාරිකාවේ යන සක්දෙවිඳු මේ අලුත් විමානය දැකලා රථේ නවත්තලා එතනින් බැස්සා. බැහැලා මේ විමානේ ළඟට යනකොට අර ලස්සන දෙව්දුව සක්දිවිඳු සාදරෙන් පිළිගත්තා.
පිළිගෙන ගෞරව දැක්කුවා. එතකොට සක්දිවිඳු අහනවා ශා සුන්දරී ඔයා හරි ලස්සනයි. ඔයාට ලැබිලා තියෙන සැප සම්පතත් හරිම සෝභමානයි. කියන්ට පින්වත් දෙව්දු මනුස්ස භූතා කිමකාසි පුඤ්ඤං මනුස්ස ලෝකේ ඉන්න කාලේ ඔයා කරගත්ත පින මොකද්ද? එතකොට ඒ දෙව්දු කියනවා අනේ දේවේන්ද්‍රය මං මගේ බුදුරජාණන් වහන්සේගේ ධාතු සෑය වන්දනා කරන්නට වැටකොළු මල් 4ක් අරගෙන යමින් හිටියා. දේවේන්ද්‍රය මට ධාතු සෑය දකින්න බැරුව ගියානේ. මට ධාතු සෑය පුදන්න බැරුව ගියානේ. අනේ අතරමඟදී මම මිය පරලෝ ගියානේ. එහෙව් මම මෙතන උපන්නා. දේවේන්ද්‍රය මට හිතෙන්නේ ඒ බුදුරජාණන් වහන්සේව ධාතු සෑය සමීපයට ගිහිල්ලා පිදුවා නම් මට මීට වඩා සැප ලැබෙයි කියලායි. සක්දිවිඳු කොච්චර සතුටුනාද කියන්නේ. සක්දිවිඳු කියනවා බවත් දෙවිවරු දකිත්වා මේ දෙව්දූගේ පින දකිත්වා තිට්ඨන්තේ නිබ්බුතේ චාපි ඒ තථාගත බුදුරජාන් වහන්සේලා කොයිතරම් අසිරිමත්ද. ඒ බුදුරජාන් වහන්සේ ජීවමානව වැඩ ඉද්දී ඒ බුදුරජාන් වහන්සේ පිරිනුවම් පෑ කල්හි සමේ චිත්තේ යමෙක් මනාව සමසිත පිහිටුව ගන්නවාද සමේ පලං එයාගේ විපාකේ සමානයි නොවේ. චේතෝ පනිදි හේතෝ හි සත්තා ගච්ඡanti සුග්ගතින් තථාගත බුදුවරු ගැන හිත පහදව ගැනීම කියන කාරණේ හේතු කරගෙන සත්‍යෝ සුගතියේ යන හැටි බලව්. බලන්න පින්වතුනි කොච්චර ලස්සනද කියලා. බුදුරජාන් වහන්සේට දම්පැන් පූජා කළොත් බුදුරජාන් වහන්සේට සත්කාර කළොත් අචින්තනීය ගුණ ඇති බුදුරජාණන් වහන්සේ පුදන කෙනාගේ පුණ්‍ය විපාකයත් අචින්තනීයයි. හිතා ගන්න බෑ. හිතා ගන්න බැරි පුණ්‍ය විපාක. ඒ හිතා ගන්න බැරි පුණ්‍ය විපාක තමාගේ ජීවිතයට රැස් කරගනු පිණිස පින්වතුන්ලා නිතර සම්බුද්ධ පූජා කරන්න. මේ බණපදේ අහපු පින්වතුන්ලා හැමදෙනාගේ හිත් සම්බුද්ධ පූජාව පූජා කරන්නටම නැමේවා. තමන්ගේ නිවසේ නිති සම්බුද්ධ පූජා පවත්වත්වා. බුදුරජාන් වහන්සේ උදෙසා ප්‍රණීත දානයෙන් මානයෙන් පින්වතුන්ලා බුද්ධ පූජා සිද්ධ කරන්නට. බුදුරජාන් වහන්සේ උදෙසා සවස් කාලයේ ගිලම්පස පූජා කරන්නට. බුදු කෙනෙක් පුදන්ට ලැබිච්ච මොහොත මගේ හැරගන්න එපා. හොඳට පින් කරගන්න. බුදු කෙනෙකුට හිත පැහැදීමේ පින හිතාගත නොහැකි කියලා මා කිව්වනේ. දැන් බලන්න මේ දේශනාවේම අවසානය. සුන්දරික බහරද්දාජ බ්‍රාහ්මණයා බුදුරජාන් වහන්සේට ගොඩාක් පැහැදුනා. කොච්චර හිත පැහැදුනාද කියන්නේ. ඔහුට ගිහි ජීවිතේ එපාම වුණා. ඔහු කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට අර්ථය වදාලා ධර්මයේ වදාලා ස්වාමීනි හරි මනහරයි. ස්වාමීනි මට භාග්‍යතුන් වහන්සේ ළඟ මහාන වෙන්න ඕන. මට පැවිද්ද ලැබේවා. මට උපසම්පදාව ලැබේවා. ඒ සුන්දරික බහරද්දාජ බ්‍රාහ්මණයා බුදුරජාන් වහන්සේ සමීපේ පැවිද්දත් ලැබුවා. උපසම්පදාව ලැබුවා. පැවිදි උපසම්පදාව ලැබූ බහරද්වාජයන් වහන්සේ නොබෝ කලකින්ම සියලු කෙලෙස් නැසූ රහතන් වහන්සේ නම බවට පත් වුණා. ජීවිතේ සම්පූර්ණයෙන් සැපයට පත් වුණානේ පින්වතුනි. විපාකේ හිතාගත නොහැකි ඒ ජීවිතේම අරහත්වයට පත් වුණා. ඉතින් ඒ නිසා හොඳට සම්බුද්ධ පූජා කරන්න හිතට අරගන්න. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මුණ ගැහිච්ච මේ මොහොතේ බුදුකුණ්ඩ මනාකොට දැනගෙන ඒ බුදුගුණ යලි යලිත් සිහි කර දැන් මේ දේශනාව පින්වතුන්ලා යලිත් කිහිප විටක් අහන්න. ඊළඟට සුත්ත නිපාතේ පොත් වහන්සේ අරගෙන පින්වතුන්ලා මේ දේශනාව කියව ගන්න. කියවලා ඒ බුදුගුණ හොඳට හිතවලට ධාරණය කරගන්න. ඒ බුදුගුණ හිත හොඳට සම්බුද්ධ පූජා ආදී පවත්වගෙන අපිටත් මේ ගෞතම ශාසනය තුට පිහිට පිළිසරණ රැකවරණය ලබන ශ්‍රාවකයෝ ශ්‍රාවිකාවෝ බවට පත් වෙන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස් කළ උදාරතර පුණ්‍ය ධර්මයන් සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. සක්දෙවි දානෝ සතරවරන් දෙවියෝ සෙම්පති දෙවියෝ මේ සියලු පින් අනුමෝදන්ව දිව්‍ය සැපයෙන් දිව්‍ය ආශ්චර්යෙන් වැඩේවා. අප සියලු දෙනාගේ ඉෂ්ඨකාමී දෙවියෝද පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවිවරු දෙව් සැපෙන් වැඩෙත්වා. දිව්‍ය ආශ්චර්යෙන් වැඩෙත්වා. ඒ දෙවියෝ අපව ආරක්ෂා කරත්වා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත් මහමෙවුනා වාසී රටලෝක වාසී මහා සංඝරත්නයටත්
පින්වත් අනගාരികා මෑණිවරුන්ටත් පැවිදි අපේක්ෂාවෙන් සිටින උපාසක උපාසිකාවන්ටත් පින් අනුමෝදන්ව ගෞතම සම්බුදු සසුනේම ධර්මාවබෝධයෙන් සැනසේවා. සාදු සාදු සාදු. රැස් කළ මේ උතුම් පුණ්‍ය ධර්මයේ මීට වර්ෂයකට ඉහතදී මිය පරලෝ යන්ට යෙදුනා වූ පින්වත් එව්ජින් ප්‍රනාන්දු මෑණියන්ටත් පින්වත් විල්ප්‍රඩ් රුද්‍රිගෝ සහ පින්වත් ඉන්ද්‍රසේන වීරතුංග යන පියවරුන්ටත් මේ සියලුම පුණ්‍ය ධර්මය අනුමෝදන් වෙලා ඒ සියලු ඥාතීන්ගේ පරලෝ ජීවිතය ඒකාන්ත වශයෙන් සැපේටම පත්වෙත්වා. අද ධර්මදානයේ සිදු කරපු පින්වත් ලක්ෂ්මන් වීරතුංග මහත්මයා සහ නාලනී රුද්‍රිගෝ මහත්මියගේ නමින් යන්තාක් මිය පරලෝ යන්ට ඉදුණු ඥාති සමූහයා වෙද්ද ඒ සියලු ඥාතීන් පරලෝ වශයෙන් සැපේටම පත්වේවා. අනන්ත සසර පුරාවට මිය පරලෝ ගොස් පින් බලාපොරොත්තුෙන් සිටින සියලු ඥාති සමූහයා මේ පිනෙන් සැපවත් වී ඉක්මන් භවයකදීම සසර දුකින් අත් මිදෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. මේ වෙනකොට අසනීප තත්වයෙන් පසු වෙන පින්වත් ප්‍රේමවතී පෙරේරා මෑණියන්ට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදය ලැබේවා. තෙරුවනේ ආශිර්වාදයෙන් දෙවියන්ගේ රැකවරණින් මෑණියන්ට ඉක්මනින්ම නිදුක් නිරෝග සුවපත් භාවය සැලසේවා කියලා අපි සෙත් පතනවා ආශිර්වාද කරනවා. ධර්මදානයේ සිදු කරපු පින්වත් ලක්ෂ්මන් වීරතුංග මහත්මයාටත් නාලනී රොද්‍රිගෝ මහත්මියටත් යන ඒ පින්වතුන්ලා දෙපළට පවුලේ සියලු දෙනාට මේ සියලු පින් එක ලෙසම අනුමෝදන් වෙත්වා. ඥාති හිතැයිසීන්ට පවුලේ දරුමුණුපුරු මිනිපිරියන්ට මේ සියලු පින් අනුමෝදන් වෙලා සියලු දෙනා නිදුක් නිරෝග සුවයම ලබත්වා දීර්ඝායුෂ ලබත්වා කරන කියන රැකිරක්ෂා ව්‍යාපාර ආදියේ දියුණුව සාර්ථකත්වය සැලසේවා. පවුලේ දරු මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදියත් ඒ හැම දෙනාගේ ඉදිරි අනාගතයත් ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ජීවිතවලට පෙනෙන නොපෙනෙන කරදර බාධා තිබේ නම් මේ රැස් කළ ධර්මදානමේ පිනේ ආශිර්වාදයෙන් තෙරුවන් සරණින් දෙවියන්ගේ ආශිර්වාදයෙන් හැමදේම දුර වේවා. පින්වතුන්ලාට තව තවත් කල්යාණ මිත්‍ර ඇසුරේ උතුම් පින් රැස් කරගන්නත් සුවසේ ගුණදහම් දියුණු කරගන්නත් වාසනාව ලැබේවා. අද ධර්ම දාන කරපු ඔබට ඒ වගේම මේ දහම් ශ්‍රවණය කළා වූ සදහැවත් පින්වතුන්ලා සියලු දෙනාට ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාට ඒ වගේම පින්වතුන්ලාට සුවසේ බණපද අහන්න මේ ධර්ම දානයන් ලබා දෙද්දී ලොකු කැපකිරීමක් වෙහෙසක් ගන්න ශ්‍රද්ධා රූපවාහිනී කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාට මේ සියලුම පින් එක ලෙස අනුමෝදන් වෙලා පින්වතුන්ලා කොයි කාගේත් හිත් නිතර සම්බුද්ධ පූජාමය පින සිද්ධ කර ගැනීම පිණිස පිහිටාවා. තමන්ගේ ජීවිතයට හොඳට පින් කරගෙන හැම දිනාට ගෞතම සාසනේ ධර්මාවබෝධයෙන් සැනසෙන්න වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.